this is our new lesson, database, also called database management system. මොකද්ද database එකක් කියන්නේ? මොකද්ද database management system එකක් කියන්නේ? ඒක තමයි මේ පාඩමේදී අපි ඉගෙන ගන්න යන්නේ. ඔයගොල්ලන්ගේ text book පැරලා ගන්න මේ පාඩමට text book එකේ සමහර දේවල් ඕන වෙනවා. ඒ ලොකුවටම ඕන නැහැ. නැති වුණාට කමක් නැහැ. But in this chapter you will learn definition of database, advantages of using a database, special characteristic of a database, using fields to create tables, identifying key field, relational databases, relationships between tables, using queries to get data, using data forms, using report to furnish information. අද අපි relational database එකක් කියන්නේ මොකක්ද කියන තැනට එනකන් වගේ බලමු ඉවර කරගන්න. දැන් ඕගොල්ලෝ නිකමට කල්පනා කරොත් මොකද්ද මේ database එකක් කියලා කියන්නේ? What is a database? Simple විදිහට කියනවා නම් a database is a collection of data. Database එකක් කියන්නේ data ගොඩක් තියෙන තැනක්. Examples. School system එක ඇතුලේ database එකක් තියෙන්න පුළුවන්ද බැයිද? ඕන තරම් තියෙනවා. මොකද්ද? Right. එහෙනම් main topic එක database. Subtopic එකක් what is a database? A database is an organized collection of data generally stored, accessed electronically from a computer system. The මේ වගේ database එකක් හදන එක හරි complex වැඩක්. database එකක් කියන්නේ මේ දැන් අපි මේ database වල first step එක විදිහට ඉගෙන ගන්න යන්නේ database ගැන අද. හැබැයි database maintaining, designing නැත්නම් database administration කියන part එකට එද්දී database ගැන අපිට ගොඩක් ලොකු දේවල් ඉගෙන ගන්න තියෙන එක හරි complex. දැන් ගොඩක් අපි database management system එකක් පාවිච්චි කරන්නේම අපි ගාව තියෙන data පරිසම් කරලා තියාගන්න. මොකද large amount of data අපිට manually maintain කරන්න අමාරුයි. දැන් ඔය data maintain කරනවා කියලා කිව්වම දැන් සාමාන්‍යයෙන් data maintaining එච්චරම ලොකු ගැටලුවක් නෙමෙයි. දැන් example එකක් විදිහට ගත්තොත් ඔයා දවසකට ඔයාගේ mobile phone එකට අලුතෙන් enter කරන contact numbers වලට අපිට data කියන්න පුළුවන්. එතකොට ඒ data manage වෙනවා. හැබැයි large amount of data bulk එකක් ගත්තොත් ඒක කොච්චර විතර ලොකුද? දැන් example එකක් විදිහට Facebook කියන server එකේ දවසකට කොච්චර data handle කරන්න වෙනවද new users ලා විදිහට? කොච්චර data handle කරන්න වෙනවද message send receive වෙන? ඉතින් එතකොට ඒ වගේ තැන්වල data අපි කියන්නේ big data analysis කියලා. supermarket එකක් ඇතුලේ එක දවසකට transaction කොච්චරක් වෙනවද? එතකොට big data analysis කියන method එකෙන් තමයි එතනදී data analyze කරන්න වෙන්නේ. එතකොට කොහොම වුණත් මේ database management concept එක ලොකු data ප්‍රමාණයක් තියෙන වෙලාවක ඒ data ටික maintain කරන්න computer system එකකට ගොඩක් උදව් වෙනවා. එතකොට database management system අපි පාවිච්චි කරන්නේම ලොකු data ප්‍රමාණයක් handle කරන්න අපිට සාමාන්‍යයෙන් අමාරු වෙනකොට අපි database එකක් එතන පාවිච්චි කරන්න ඕන. New paragraph. Large amount of data becomes difficult to keep it our memory. Is difficult to keep in our memory. The database is needed
to save a large amount of data and to retrieve them very efficiently. Example, එකක් විදිහට ගත්තොත් හැම කෙනෙක්ගේම ගෙවල් වල වගේ ගෙදර තියෙන ලෑන්ඩ් ෆෝන් එක ගාව ටෙලිෆෝන් බුක් එකක් තියෙනවා. මේ ටෙලිෆෝන් බුක් එක මැනුවල් ඩේටාබේස් එකක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම දැන් SLT ලෑන්ඩ් ෆෝන් තියෙන කට්ටියට SLT ටෙලිෆෝන් ඉන්ඩෙක්ස් හම්බ වෙනවා මේ SLT එකෙන් දෙන ෆෝන් බුක් එක. ඒකත් මැනුවල් ඩේටාබේස් එකක් කියලා කියන්න පුළුවන්. හැබැයි අපි අර ඩයරි එකක් හරි මොකක් හරි පොතක් අරගෙන ලියන ටෙලිෆෝන් නම්බර්ස් database management system එකකට සමාන කරන්න බෑ. දැන් බලන්නකෝ ටෙලිෆෝන් බුක් එකක් වුණත් ටෙලිෆෝන් බුක් අපි කඩෙන් ගත්තොත් ඒකේ තියෙනවා tags A B C D E F G ෆිල්ටර් කරලා tags තියෙනවා. අපි tag ටික use කරලා data ලිව්වා කියන්නකෝ ඒ පොතේ. දැන් ඒ අකුර tag එක අපි select කරගෙන ඒ අකුරට related pages ටිකේ අපි ලියනවා ඒ අකුරෙන් නම් පටන් ගන්න එක ඒවා. එහෙම ලිව්වත් දැන් ඒ අකුරෙන් නම් පටන් ගත්ත අයගේ ටික ලියලා ඒ කොලේ ඉවර වෙනවනේ කොයි හරි වෙලාවක. ඊළඟට අපිට ඒක ලියන්න ඉඩ මදි ඒ පොත. ඒ කියන්නේ database system එකේදී අපිට ඒ save කරලා තියෙන අපි ලියලා තියෙන data ටික enter කරලා database එක fill වෙන වෙලාවක් තියෙනවා. අපේ phone එකේ තියෙන phone book එක බලන්න. අපිට ඒකටත් data දාන්න පුළුවන්. සමහර phones වල නම් දැන් පොඩි phone එකක් ගත්තොත් ඒකේ data insert කරන්න පුළුවන් limit එකක් තියෙනවා. හැබැයි අලුත් phone වල එහෙම නැහැ. internal memories ගොඩක් ලොකු හින්දා සෑහෙන amount එකක data insert කරන්න පුළුවන්. එතකොට මේ විදිහට දැන් data insert කරාට පස්සේ අර manual එකේ phone book එකේ computer phone එකේ save කරගත්තු phone book එකේ පොතේ තියෙන එකේ different බැලුවොත් ඔයාට phone එකේදී name එකක් wise or number wise ඕන කෙනෙක්ව ඔයාලට ටක් ගාලා හොයා ගන්න පුළුවන් phone එකේ ඒක data retrieve කරන්නත් පහසුකම හම්බ වෙනවා. දැන් අපි database එකක් කියලා කලින් කතා කරේ data retrieve කරන්නත් පුළුවන් වෙන්න ඕන. store කරන්න විතරක් පුළුවන් වෙලා හරියන්නේ නැහැනේ. හැබැයි අර phone book එකේ අපි අතින් ලියපු එකේ අපිට නමකින් නම් කෙනෙක්ව කොහොම හරි පෙරලලා හොයාගන්න පුළුවන්. හැබැයි නම්බර් එකකින් නම හොයාගන්න අමාරුයි. ඒක කරන්න අමාරු දෙයක්. හැබැයි දැන් SLT දෙන phone book එක ගත්තොත් ඒකේ අර dictionary mode එකට data store කරලා තියෙනවා. dictionary mode එකට data store කරාම අර A to Z ascending order එකක් හැම වචනයකම හැදිලා තියෙනවා හැම අකුරක්ම බේස් කරගෙන. ඒකින් හින්දා අපිට වචනේ හොයාගන්න ලේසි වෙනවා. අපි අතින් ලියන එකේ එහෙමත් බෑ. එතකොට database management system එකකට අපි ලියන පොත ගන්න පුළුවන්. හැබැයි ඒක efficient නැහැ. phone එකේ තියෙන database එක ගත්තොත් telephone number electronic විදිහට store කරලා තියෙනවා. සමහර වෙලාවට ෆොටෝ එකක් ඒක ඉස්සරහින් අපිට දාගන්න පුළුවන් මේ යූසර්ව අයිඩෙන්ටිෆයි කරගන්න. ඒක ටිකක් ඇඩ්වාන්ස් database එකක් විදිහට අපිට අයිඩෙන්ටිෆයි කරන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික database එක. එහෙම වුණාම අපි අර කලින් කියපු database definition එකේදී database එකක් කියන්නේ collection of organized data වැඩිපුරම මේවා store වෙලා තියෙන electronically කියන කතාවට අපිට accept වෙන්න පුළුවන්. You can use telephone book to store name and phone number as a manual database. Also you can save them in a mobile phone
as an electronic database. ඊළඟට අපි compare කරමු electronic and manual databases. Subtopic එකක්. Comparison between electronic and manual database. ඔයත් බලන්න ඔයගොල්ලන්ගේ textbook එකේ තියෙන table 9.5 manual electronic database compare කරලා තියෙන හැටි. Efficient, less efficient, first one. Efficiency සාමාන්‍යයෙන් manual database එක අඩුයි කියලා මම කලිනුත් කිව්වා. අපි කලින් බලපු example එකේ හැටියට phone book එකෙන් අපිට data අපහු ගන්න අමාරුයි. නේද? හැබැයි electronic database එකක් එක electronic විදිහට තිබ්බොත් more efficient. ඊළඟට less accurate, accuracy එක අඩු වෙන්න පුළුවන් manual database එකක. සමහර ලාවට කාලයක් තියෙද්දි data වෙනස් වෙලා තියෙන්න පුළුවන්. එතකොට අපිට electronic database එකක් up to date තියාගන්න පුළුවන් හැම වෙලාවෙම. ඒකින්ද database එකක් manual තියනවට වඩා electronic විදිහට තියෙන එක highly accurate කියලා කියන්න පුළුවන්. තව දැන් database එකක් වුණාම ඒ database එක accuracy වෙන්නේ ඒ කියන්නේ database එකක් අපිට accurate කියලා කියන්න පුළුවන් වෙන්නේ database එක maintain කරන කෙනා අනුව. දැන් ගොඩක් වෙලාවට database එකක් maintain කරද්දී ඒක authorized person කෙනෙක්මයි නම් maintain කරන්නේ. අන්න ඒ වගේ වෙලාවක ඒ database එක හරි reliable database එක ගොඩක් reliable වෙනවා. හරිද? ඉතින් ඒකින්ද credible කියලා අපිට කතා කරන්න පුළුවන් මේ reliability එක ගැන. ඊළඟට difficult to analyze data. දැන් manual database එකක් ගත්තොත් ඒ database එකේ data analyze කරන්න. ඒ කියන්නේ අපිට ඕන තැන් වලින් data filter කරලා ගන්න. ඊට පස්සේ duplicate තියනවාද මේකේ බලන්න. දැන් සමහර අපේ phone book එකේ නම් එකම user ගේ නමෙන් phone numbers කීපයක් තියෙන්න පුළුවන්. දැන් අපි ගාව තියෙන අර පොතේ එකම නමෙන් තියෙන phone numbers අපිට හොයාගන්න හරි අමාරුයි. analyze කරන්න අමාරුයි කියලා අපි කියනවා. Should present in the order of input. දැන් අපි data input කරලා තියෙන manual database එකේ අපි ලියාගත්තු පිළිවෙලට තමයි අපිට data ටික ගන්න වෙන්නේ. හැබැයි electronic database එකක් ගත්තොත් ඒ database එකේ data ascending order එකකට ගොඩක් වෙලාවට හැදෙනවා name එක base කරගෙන. Difficult to delete unnecessary data. දැන් අපිට වැඩක් නැති data එකක් අපි අර telephone index එකෙන් අයින් කරාම ඉතින් අපිට tippets කරලා හරි මොනවා හරි ඒ වගේ දෙයක් කරන්න වෙනවා. හැබැයි electronic database එකේ හැම data එකක් මැකුවා කියලා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. Difficult to update. data update කරන්න ඒත් අපිට අර විදිහටම tippets කරලා මොනවා හරි කරන්න වෙනවා data update කරන්න. ඉතින් ඒක ලේසි electronic medium එකේ. More space is needed to save data. More space කියන එකෙන් අදහස් කරන්නේ මේ physical space එක ගොඩක් වැඩියෙන් යනවා. හැබැයි electronic database එකක් නේද පොඩි pen drive එකක් ඇතුලේ වුණත් සෑහෙන ලොකු data ප්‍රමාණයක් අපිට තියන්න පුළුවන්. More manpower is needed. ඇත්තටම manual database එකක් maintain කරන්න දැන් school system එකක් ඇතුලේ student database maintain කරන හැටි දිහා ඔයා බැලුවොත් ලොකු manpower එකක් එතනට ඕන වෙනවා. මොකද මිනිස්සු ගොඩක් එකතු වෙලා තමයි database එක maintain කරන්නේ. හැබැයි electronic database එකක manpower අඩුවෙන් ඒ කියන්නේ usersලා අඩුවෙන් ඒ system එක maintain කරලා database එක update කරන්න පුළුවන්. ඉතින් ඒවා තමයි manual electronic database වල තියෙන advantages disadvantages විදිහට ගන්න පුළුවන්. ඉතින් electronic වල හැම වෙලාවෙම advantages ගොඩක් වැඩි කියන එක ඔයාලට පේනවා manual එකක් එක්ක compare කරද්දී. ඔය table එක අපි පොතේ උතන්ට දාගමු ඉස්සෙල්ලාම. ඉතින් එහෙම බැලුවහම compare කරලා අපිට database එකක තියෙන advantages විදිහට මෙන්න මේ ටික ගැන කතා කරන්න පුළුවන්. More efficient in retrieving information. Required information can be found very quickly as data is properly organized in table in a database. Second one, easy to obtain copies. Electronic database can be copied very easily. Smaller physical space to store data. Through more physical spaces need to maintain a manual database. A small space is sufficient to save data on an electronic medium. Next one, data analysis can be carried out efficiently. Only the necessary data can be selected and processed. Data can be shared. The same database
can be used in different application software. And last one, independence of data. Through database and software are connected, database table can be updated without change the application software. Therefore, data and software are independent. Data independence කියන එක තමයි උතන පොඩ්ඩක් අමාරු වචනයකට තියෙන. independence කියන්නේ එක data එකකට වෙනසක් කරන්න පුළුවන්, තව data එකකට කිසිම හානියක් වෙන්නේ නැති වෙන්න. software එකේ වෙනසක් කරන්න පුළුවන්, database එකට හානි වෙන්නේ නැති වෙන්න. database එකේ වෙනසක් කරන්න පුළුවන්, interface වලට හානි වෙන්නේ නැති වෙන්න. independence එක electronic database වල විතරයි තියෙන්නේ. එහෙමනම් අපි වෙනම ලියාගමු advantages of electronic databases. Advantages of electronic databases එකේ මේ point 6 අපි ලියමු. More efficient in retrieving information. Second one, easy to obtain copies. Smaller physical space to store data. Smaller physical space to store data. Data analysis can be carried out efficiently. Data can be shared. Independence of data. ඊළඟට අපි topic එකක් කතා කරමු. Type of databases. දැන් මොනවාද මේ database type? අපි data store කරන හැටි බලලා database අපිට categorize කරන්න පුළුවන්. ගොඩාක් category තියෙනවා අපි බැලුවොත් database හදන්න පුළුවන්. ඒකෙදි flat file database and relational database කියන type දෙක අපි මේකෙදි කතා කරනවා. තව database වර්ග තියෙනවා. හැබැයි අපි කතා කරන්න යන්නේ flat file and relational database. flat file database එකක් කියලා කියන්නේ මොකද්ද? relational database එකක් කියන්නේ මොකද්ද? ඇයි අපි flat file වෙනුවට relational database තෝරගන්නේ කියන ටික තමයි අපි අද ඉගෙන ගන්න යන්නේ. දැන් flat database එකක් කිව්වහම දැන් බලන්න ඔය page එකේ අපිට බලන්න හම්බ වෙනවා admission table, library table කියලා table දෙකක්. admission table එක ගැන නම් ප්‍රශ්නයක් නැහැ. student detail නේ ඒක enter වෙලා තියෙන්නේ. එතකොට student number, student name, date of birth, date of admission, name of guardian, detail කීපයක් තියෙනවා මේ table එකේ. අපි ඔහොමනේ data maintain කරන්නේ. අපි ඔහොමනේ data store කරලා තියාගෙන ඉන්නේ. දැන් admission table එකේ මනෝජ් ෆිරෝසා දෙන්න ඉන්නවා වගේම library table එකෙත් ඒ දෙන්න ඉන්නවා. ඒ දෙන්න මේ library table එකේ ඉන්නේ පොත් ගෙනහිල්ලා තියෙන හින්දා library එකෙන්. ඒ වගේම මේ library එකෙන් library එකට පොත් return කරලා තියෙන හින්දා. දැන් example එකක් බැලුවොත් ෆිරෝසා folk song කියන book එක borrowed date එක තියෙන්නේ 2/9/2014 return තියෙන්නේ 16/9/2014. ඒ කියන්නේ සති දෙකකට එයා ඒ පොත ගෙනහිල්ලා තියෙන්නේ. ඊළඟට මනෝජ් කියන එක්කෙනා drama කියලා පොතක් ගෙනහිල්ලා තියෙනවා 3 වෙනිදා. ඒක 17 return කරන්න තියෙනවා. ආපහු ෆිරෝසා පොතක් ගෙනහිල්ලා තියෙනවා basic math concept 3 වෙනිදා. දැන් මේකේ වැඩේ තියෙන්නේ බලන්න මොකද්ද? ළමයි මෙහෙම පොත් ගෙනියද්දී detail එකම දේ ආයෙ ලියවෙන්න පටන් ගන්නවා. මේකේ මේ record එක ෆිරෝසා කියන එක ආයෙ තැන්වල තියෙනවා. එකම පොත ආයෙ ලියවෙන්න පුළුවන්. එකම දිනේ ආයෙ ලියවෙන්න පුළුවන්. එහෙම වෙලා තියෙනවා මේකේ මේ. ඉතින් මේ වගේ දෙයකට අපි කියන්නේ data redundancy කියලා. ඉතින් මේ flat file database maintain කරගෙන යනකොට අපිට database එකක data redundancy වැඩි වෙනවා බලා ගන්න පුළුවන්. අපි ඉතින් මෙහෙම ලියාගමු type of databases වලට. There are two main type of databases called flat file databases and relational databases are available to manage database system in different way. New paragraph. A flat file database is a simple
database structure and there are no structures for indexing or recognizing relationships between records. This type of database also used a single table to store different type of data. දැන් මොකද්ද මේ flat file database එකක් කියන්නේ? දැන් මම student කියලා table එකක් හදාගන්නයි යන්නේ. මේ student table එක දැන් හිතන්නකෝ අපේ institute එකක student ලව save කරන්න ඕන. ඒකින් තමයි මේ student ලට student ID එකක් දෙනවා student ව uniquely identify කරගන්න ඕනේ හින්දා student ID කියලා මම field එකක් මේකට insert කරනවා. student ID ඊළඟට මම ස්ටුඩන්ට් ගේ name එක store කරගන්නවා මේකේ. ඊළඟට අපි යාට class එක දාමු. ඊළඟට teacher දාමු. ඊළඟට අපි subject එක දාමු. මේ විදිහට data store කරන්නයි යන්නේ මම student කියලා table එකක. මේ table එකට නම මම දාගන්නම් student කියලා. right. දැන් මම data store කරන්න යන්නේ 1001 කියලා student කෙනෙක් ඉන්නවා. එයාගේ class එක 10B. එයාට okay සර් ෂෙයා කරපු එක මේ ස්ක්‍රීන් එක ෂෙයා කරලා තින්නේ පේන්නේ නැද්ද? මට නම් පේන්නේ නැහැ. ෂෙයා වෙනවනේ. පේන්නේ හදාගෙන ගිය table එක මෙහෙම. දැන් ටීචර් කෙනෙක් ඉන්නවා. එයා අපිට සිංහල උගන්වනවා කියලා හිතන්න. දැන් මේ table එක දිහා බැලුවාම මේකේ ලොකු ප්‍රශ්නයක් නැහැ. ලොකු information එකක් අපිට save කරගෙන යන්න පුළුවන්. student ID තියෙනවා, name තියෙනවා, එයාගේ class එක තියෙනවා, teacher ඉන්නවා. නේද? ඊළඟට teacher අපිට උගන්වන subject එක තියෙනවා. හැබැයි මෙන්න මේකයි මේකේ තියෙන ප්‍රශ්නේ. දැන් මේ flat file නේ ඔක්කොම data එකේ තියෙන්නේ. මේ නිමල් කියන ළමයා සිංහල විතරක් නෙමෙයි කරන්නේ. එයා තව subject එකක් කරනවා. ඉතින් අපිට එයා ගැන ආයෙ ලියන්න වෙනවා එතකොට. ඔන්න data redundancy. මෙයා ඉන්නේ 10B ම තමයි. ඒකේ වෙනසකුත් නැහැ. එයාට සමන් කියලා සර් කෙනෙක් මැත්ස් උගන්වනවා. දැන් එතකොට මේ database එකේ නිමල්ව repeat වෙන්න පටන් අරගෙන තියෙනවා. එතකොට නිමල්ගේ ID එක repeat වෙලා, නිමල්ගේ name එක repeat වෙලා, නිමල්ගේ class එක repeat වෙලා, teacher repeat වෙලා නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. teacherලා දෙන්නෙක් නිමල්ට උගන්වනවා. subject දෙකක් නිමල් ඉගෙන ගන්නවා. ඒ හින්දා තමයි නිමල්ගේ අනික් data repeat වෙලා තියෙන්නේ. දැන් බලන්න මේ විදිහට. තව ළමයෙක් ඉන්නවා. අපි 1002 කියලා ළමයා ගමු. එයා තමයි කමල්. දැන් මේ කමල් කියන ළමයා ඉන්නේ 10 F එකේ. එයාත් සමන් කියන සර්ගෙන් මැත්ස් ඉගෙන ගන්නවා. ඒ වගේම මේ කමල් කියන එක්කෙනා තව සබ්ජෙක්ට් එකක් කරොත් එතකොට මේ කමල් කියන එක්කෙනාව ආයෙ අපිට ලියන්න වෙනවා ඉස්සෙල්ලා වගේම. එයා ඉන්නේ 10Fමයි. ඒකේ වෙනසකුත් නැහැ. එයා අපි හිතමුකෝ පෙරේරා කියලා සර් කෙනෙක්ගෙන් සයන්ස් ඉගෙන ගන්නවා. දැන් මේ database එක දිහා බැලුවොත් මේකේ
data redundancy ගොඩක් වෙලා තියෙනවා. එකක් තමයි මෙන්න මේ රෙකෝඩ් ආයෙ ලියවිලා තියෙනවා. ඔන්න ඔයගොල්ලන්ට highlight කරගන්න පුළුවන් ඔය ටික. ඊළඟට බලන්න මෙතන data redundancy තියෙනවා. මෙතන මේ රෙකෝඩ් දෙක ගත්තොත් මෙතනත් data redundancy එකක් තියෙනවා. එකම data එක ආයෙ ලියවිච්ච වෙලාවක් මෙතනත් තියෙනවා. ඔයාලට පේනවා ඇති. එතකොට එහෙම වෙලා තියෙන්නේ ඇයි? නිමල් සබ්ජෙක්ට් දෙකක් ඉගෙන ගන්න හින්දා නිමල්ව රිපීට් කරන්න වෙලා තියෙනවා. සමන් කියන එක්කෙනා මැත්ස් උගන්වන හින්දා ළමයි දෙන්නෙකුට සමන්ව රිපීට් කරන්න වෙලා තියෙනවා. මේ ටේබල් එක අපි ක්ලාස් එකේ ඉන්න හැම ළමයාටම ලියන්න ගියොත් අඩුම තරමේ ළමයි 50ක් ඉන්නවා නම් සබ්ජෙක්ට් 10 ගානේ කරනවා නම් රෙකෝඩ් 500ක් ලියන්න වෙනවනේ මේ ළමයි 50ට. තේරුණා නේද? රෙකෝඩ් 500ක් ලියන්න වෙනවා. ඉතින් මේ වැඩේ database වලට එච්චර හොඳ වැඩක් නෙමෙයි. ඒකින්ද database management system එකක් manage කරන්න අමාරුයි flat file කියන database concept එකෙන්. එහෙනම් අපේ example එක විදිහට අපි ඉස්සෙල්ලාම මේ table එක ලියාගෙන ඉමු. example අපි flat file වලට පොඩි description එකක් ලිව්වා. යටින් ලියන්න example consider the following student table. New paragraph. A flat file looks like a spreadsheet. It is two-dimensional and has no related files or tables. In the example above, each subject that the student studies has to be entered as a separate record. New paragraph. The main weakness of this type of file is that data has to be repeated. Look at the entry for Nimal. His name is recorded twice because he studies both Sinhala and maths. Both Sinhala and maths. New paragraph. When data is repeated unnecessarily, it is said to be redundant. It is said to be redundant. එතකොට මොකක් හරි හේතුවක් හින්දා එකම data එක ආයෙ ආයෙ table එකේ ලියවෙනවා නම් අපිට එතනට කියන්න පුළුවන් data redundancy කියලා. දැන් මේ table එක ගත්තොත් නිමල්ව repeat වෙලා තියෙනවා, කමල්ව repeat වෙලා තියෙනවා. ඇයි? එයා subject දෙක තෝරගෙන ඉන්න හින්දා. ඉතින් මේ හින්දා එතකොට data redundancy කියලා දෙයක් හැදෙන්න පටන් ගන්නවා. හැබැයි අපිට පුළුවන් data redundancy අඩු කරගන්න. අඩු කරගන්නවා කියන්නේ මේ නැති කරගන්නවා කියන එක නෙමෙයි minimal data redundancy. ඒ කියන්නේ repeat වෙන එක අඩු කරගන්න. දැන් මේකේ 1001 නිමල් 10b තුනම repeat වෙනවනේ. එහෙම නැතුව මේ එකක් විතරක් repeat වෙලා අපිට data redundancy අඩු කරන්න පුළුවන්. ලියා ගන්න මෙහෙම. New paragraph. The more often data has been recorded, the higher the possibility of the data having an error or inconsistency. Having an error or inconsistency. New paragraph. To reduce data redundancy, we can use relational database model. We can use relational database model. Relational database. A relational database is a collection of information
that organize data with relationships for easy access. In the relational database model, the data structure including data tables, indexes, views and relationships. අපි කලින් ගත්ත එක්සැම්පල් එක රිලේෂනල් ඩේටාබේස් වලට දැන් කන්වර්ට් කරන්නයි යන්නේ. දැන් මේ ටේබල් එක දිහා බැලුවාම මේක ඇතුලේ කී දෙනෙක් කොච්චර ඒ කියන්නේ කැටගරි කීයක data තියෙනවද? බැලුවොත් ඔන්න මට පේනවා ස්ටුඩන්ට් ඩීටේල් තියෙනවා. ඇත්තටම මේ ටික විතරයි ස්ටුඩන්ට් ඩීටේල් කියලා කියන්නේ. එහෙනම් මම ස්ටුඩන්ට් ඩීටේල් ඒ ටික තියාගෙන මේ ටික මේ ටේබල් එකෙන් අයින් කරනවා. දැන් මේ තමයි අපේ ස්ටුඩන්ට් ටේබල් එක. මේ ස්ටුඩන්ට් ටේබල් එකේ ඔන්න මම data redundancy අයින් කරලා ස්ටුඩන්ට් කියන ටේබල් එක ඔන්න මේ ටිකෙන් හදාගත්තා. මේක තමයි ස්ටුඩන්ට් ටේබල් එක. මම Excel sheet එකක මේ ටික හදන්නේ ලේසි හින්දා. දැන් මේකේ repeat වෙන්න කිසිම හේතුවක් නැහැනේ. මේකත් මට මකලා දාන්න පුළුවන්. මේකත් මට මකලා දාන්න පුළුවන්. ඊට පස්සේ මේ රෙකෝඩ් එක මෙහෙම දාන්න පුළුවන්. දැන් ඔන්න data repeat වෙන එක නැවතුණා. ස්ටුඩන්ට් table එක maintain වෙලා තියෙනවා. well maintained table එකක් ඒක. මම තව table එකක් හදනවා. මොකක්ද මේ table එක? මම ඒකට නමක් දාන්නම්කෝ teacher කියලා. teacher කියලා table එකක් මම හදන්න යනවා. තවත් column තුනක් මම use කරනවා මේ table එකට. අපි දැන් Excel වල මේක හදමු. පස්සේ database වලට එමු. teacher කියන table එකට මම දාන්න යන්නේ teacher ID එකක්. TC ID කියලා මම column එකක් ගන්නම්. ඊළඟට name එක දාන්නම් teacher ගේ. එයා උගන්වන subject එක දාන්නම් මේකට. එතකොට හරිනේ. දැන් කවුද මේකේ ඉන්නේ? මෙන්න මේ කට්ටිය. මම ඒගොල්ලන්ව ගේනවා මේකට. දැන් සමන්ව දෙපාරක් තියන්න ඕනේ නෑ මට. data repeat වෙන එක මට නවත්තන්නයි ඕන. සමන්ව repeat වෙන එක නැවැත්තුවා. නවත්තලා මම මේකට teacher ID දානවා T01 T02 T03. දැන් මම මොකද කරගත්තේ? ස්ටුඩන්ට් කියලා ටේබල් එකක් හදලා ස්ටුඩන්ට් ඩීටේල් දැම්මා. data redundancy නැති වුණා. 0 data redundancy. teacher කියලා ටේබල් එකක් හැදුවා. data redundancy සම්පූර්ණයෙන්ම නැති වුණා. හැබැයි දැන් අපේ කලින් තිබ්බ data information මේකේ නැහැ. කෝ ළමයි තෝරගත්තු subject ටික බලන්න විදිහ. කෝ ළමයින්ට උගන්වන teachersලා බලන්න විදිහ. මම මේකට student teacher කියලා තව table එකක් හදනවා. මේ table එකට මම නමක් දානවා student teacher. මේක ඕනනම් subject කියන category එකනොත් ගන්න තිබ්බා මම teacher. හැබැයි අපේ කලින් example එකේ හැටියට student subject නේ අපි relationship එක ගැන කතා කරේ. එක ළමයෙක් subject දෙකක් කරන හින්දා repeat වෙලා තිබේ. මම මේ table එක චුට්ටක් change කරගත්තා මේ විදිහට. මෙතනට මම දානවා subject ID කියලා. හරි. table එක චුට්ටක් modify කරා. sub ID කියලා මම මේක දානවා. ඒකට S01 S02 එහෙම දාන්නම්කෝ. S03 අපේ අර example එකට match වෙන්නේ නැත්තම් ඊට පස්සේ මේ තමයි teacher. එතකොට අපේ table එක තමයි subject. හරි. subject කියලා table එකක් හැදෙනවා. right. දැන් කෝ ළමයි තෝරගත්තු subject. ළමයෙක් සිංහල තෝරගත්තොත් කමනි කියන ටීචර් ඒ ළමයට සිංහල උගන්වනවා. ළමයෙක් මැත්ස් තෝරගත්තොත් සමන් කියන සර් එයාට උගන්වනවා. සයන්ස් තෝරගත්තොත් පෙරේරා උගන්වනවා. එහෙමනේ යන්නේ. එහෙනම් මම මෙතනට ගන්නවා student subject කියලා table එකක්. ඒකේ තියෙනවා student ID එකයි subject ID එකයි. student ID එකයි sub ID එකයි තියෙනවා. දැන් student ID එක ගත්තොත් 1001 කියන ළමයා ඉස්සෙල්ලා අපේ example එකේ මතක් කරන්න එයා සිංහල කරානේ. ඒකින්ද එයා S01 කියන subject එක කරා.
ඊළඟට ඒ 1001 කියන ළමයාම මැත්ස් කියන එකත් කරානේ. S02 කියන එකත් කරා. ඊළඟට 1002 කියන ළමයා S02 කියන සබ්ජෙක්ට් එක කරනවා. 1002 කියන ළමයා S03 කියන සබ්ජෙක්ට් එක කරනවා. දැන් මේ ටේබල් ස්ට්‍රක්චර් එක දිහා බැලුවහම 1001 කියන ස්ටුඩන්ට් ID එක යුනික්ලි අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් ස්ටුඩන්ට් කියලා ටේබල් එකකින්. 1001 කියන්නේ නිමල් කියලා දන්නවා අපි. දැන් නිමල් කියන එකයි 10B කියන එකයි රිපීට් වෙන්නේ නැතුව 1001 විතරක් රිපීට් කරලා අපි එයා කරන සබ්ජෙක්ට් එක එන්ටර් කරලා තියෙනවා. දැන් දන්නවනේ 1001 කියන ළමයා සිංහල මැත්ස් කරනවා. සිංහල මැත්ස් කරනවා. S.1 S.2 කරනවා. 1002 කියන ළමයා මැත්ස් සයන්ස් කරනවා. දැන් එතකොට රිපීට් වෙන එක අඩු කරගත්තා අපි. අපි ඔන්න ඕකට කියනවා මිනිමල් ඩේටා රිඩන්ඩන්සි කියලා. එතකොට රිලේෂනල් ටේබල් හැදුවාම අපිට පුළුවන් ටේබල් ගොඩක් හදලා මම ටේබල් ටික මෙතන ඔයගොල්ලන්ට ඩිස්ප්ලේ කරනවා. අපි ටේබල් ගොඩක් හදලා data repeat වෙන එක අඩු කරගන්න try කරනවා. මෙන්න මේකට අපි කියනවා data redundancy කියලා. minimal data redundancy කියලා. මේකට අපි relational database කියන එක පාවිච්චි කරනවා. මේ තියෙන්නේ student sub කියලා අපි හැදුවේ relational table එකක්. ඒතර මේක තමයි minimal data redundancy minimal කරගන්න අපි පාවිච්චි කරන strategy එක. මේක අඳ ගන්න. මම මේක group එකට දාන්නම්. එතකොට ඔයගොල්ලන්ට ඒක බලාගෙන අඳ ගන්න පුළුවන්. අපි අද ඉගෙන ගත්තේ flat file database එකක් හැදුවාම මොනවාද ඒකේ තියෙන weakness. එතකොට ලොකුම weakness එක විදිහට අපි දැක්කේ data redundancy වැඩි වෙන්න පුළුවන්, increasing data redundancy. අපි data redundancy නවත්ත ගන්න නම් relational database පාවිච්චි කරන්න ඕන. එතකොට කලින් තිබ්බ data ටික අපි convert කරගත්තොත් relational structure එකකට ඒ database එක මෙන්න මේ වගේ තමයි අපිට බලන්න හම්බ වෙන්නේ. එතකොට කොහොමද මේ relationship හැදෙන්නේ කියන එක ගැන අපි ඊළඟ level එකේදී කතා කරමු.